ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ඔබට. අලුත් සතියක ආරම්භය මේ නොවැම්බර් මාසයේ 16 වෙනිදා සඳුදා දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ අදට අදාළ ජාතික පුවත්පත් අත තබාගෙන ඒවායේ තිබෙන වැදගත් වෙන තොරතුරු පුවත් වාර්තා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සියල්ලට පෙර ආතුව මගේ ඇහැ ගියා සහ අවධානය යොමු වුණා අද ඡායාරූපය වෙත බොහෝ පුවත්පත්වල එකම ඡායාරූපයක් දකින්නට ලැබෙන්නේ. අපි අද පුවත්පතින් පුටා ගමු. අද තමයි බොහොම පැහැදිලිව වැඩි ඉඩ කඩක් වෙන් කරමින් එය වාර්තා කොට තිබෙන්නේ. මොකක්ද මේ ඡායාරූපය? ජයසිරි මහා හාමුදුරුවනේ. අතිගරු ජනාධිපතිතුමා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් මේ ප්‍රාර්ථනා කරනවා ඇත්තේ කුමක්ද කියා මම හිතන්නේ අපිට අදහස් එකතු කරන්න පුළුවන්. අපිට හිතන්නට පුළුවන්. ඒ අතරින් මම හිතනවා වැඩි දෙනෙක්ගේ හිතට සුතුවිල්ල වනවා ඇත්තේ ජයසිරි මහා හාමුදුරුවනේ මගේ රට රැක දෙන්න මේ තියෙන ව්‍යසනෙන් කියලා වෙන්නට ඕනේ. ජනාධිපතිවරයා විදිහට රටේ රාජ්‍යරෝ විදිහට නායකයා විදිහට හැම විටම ආගමික ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම එතුමන්ගේ සිරිතක් අපට පෙනෙනවා. මෑත කාලීන මේ තත්ත්වය බොහොම හොඳින් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත පුදා ගත්තා වගේම රුවන්වැලි සෑ රදුන් මේ ආදී සුවිශේෂ ස්ථාන වෙත ගමන් කර මේ ආශිර්වාද එක්කාසු කර ගනිමින් රටට සෙතක් යහපතක් ආශිර්වාදයක් එතුමන් ප්‍රාර්ථනා කරන්නට ඇති. අපිත් එහා එකාසු වෙමු කියන එක තමයි අපට කියන්නට තිබෙන්නේ. කෙසේ හෝ වේවා උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහ සමිඳුන්ගේ ආශිර්වාදයෙන් මේ රට පත්ව ඇති මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්නට ලැබේවා. මේ උවදුරු තත්ත්වය එහෙම නැත්නම් මේ වසංගත තත්ත්වය ඉක්මනින්ම මේ රටෙන් පිටව යන්නට කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාව එක්ක අපි ඒ සොඳුරු දසුනත් එක්ක ආරම්භ කරද්දී දවස අද අපිට කියවන්නට ලැබෙන්නේ නම් රට පිළිබඳව රටේ පවතින වර්තමාන වාතාවරණය පිළිබඳව සුබදායි තත්ත්වයන් නොවේ. නමුත් ඒ අතරේ අපි අවබෝධ කරගත යුතු කාරණා කීපයක් තිබෙන ප්‍රධාන සිරස්තලයකට යොමු වෙනවා මව්බිම පුවත්පතේ. ඒ තමයි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් පිටව යාමට තිබූ තහනම ඉවත් වුණා. ඒ තහංචිය ඉවරයි. හැබැයි ඒවා නැවත කොයි වෙලේ පැනවෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි අපේම ක්‍රියාකලාපය අනුවයි. ඒ අතරතුර අපි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දකිනවා කොළඹ හුදකලා පැති 12ට අමතරව මරදාන කොටුව පිටකොටුව බේල්ල වීදිය කැලණිය කොම්පඤ්ඤ වීදිය අද සිට ලොක්ඩවුන්. ගම්පහ පැති 6ක් හැර අනෙක් පැති අරි. කුරුණෑගල කළුතර කෑගල්ලත් පැති 7ක හුදකලාව ඉවතට. බස්නාහිරින් පිටතට සංචරණ සීමා ඉවතට කියලත් සඳහන් වෙනවා. ඒ තමයි අපි මුලින් කියෝ කාරණාව. බස්නාහිරින් පිටතට සංචාරණය කිරීම සඳහා පනවා තිබූ සීමා ඊයේ මැදියම් රැයින් ඉවත් වනු ලැබුවා. අද අලුයම සිට මේ කියෝ මරදාන කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය වේල්ල වීදිය වගේම කැලණිය මේ පොලිස් බල ප්‍රදේශවල ලොක්ඩවුන් කිරීමක් එහෙම නැත්නම් අගුළු දැමීමක් සිදුවන බව සඳහන් කරන්නට ඕනේ. නමුත් මේ ප්‍රදේශ අතරින් විශේෂයෙන් කොළඹ කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය මේ ආදී ප්‍රදේශ මරදාන මේ ආදී ප්‍රදේශ ගත්තාම සුවිශේෂ ස්ථාන කාර්යාල රජයේ පෞද්ගලික ආයතන සෑහෙන ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ලොක්ඩවුන් කිරීමේදී ඒවායේ වැඩ කටයුතු අඩාල නොවන ආකාරයට තමයි මේවා සිදු කරන්නට රාජ්‍යයට ආරක්ෂක අංශ වලට සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ අපි හොඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම වැදගත්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් එතුමා තමයි මේ කාරණා මාධ්‍යට හෙළිදරව් කරන්නේ. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙනවා ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු මේ සම්බන්ධ අදහස් එක්වීම වෙත යොමු වන්නට. 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතින් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කර ඇති තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරනු ලබන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ට අමතරව මරදාන පොලිස් වසම, කොටුව පොලිස් වසම, පිටකොටුව පොලිස් වසම, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම හා වේල්ල වීදිය පොලිස් වසම යන පොලිස් වසම් හෙට උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ නගරයෙන් පිටතට යාම සම්බන්ධයෙන් නිරෝධායන නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ නිරෝධායන නියෝගය තවත් පැය කිහිපයකින් අවසන් වෙනවා රාත්‍රී 12ට පමණ. මරදාන, වේල්ල වීදිය, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ
කැලණිය හෙට උදෑසන 5 සිට පොලිස් වසම් 6ක් උදේකලා ප්‍රදේශ හැටියට නම් කර තිබෙනවා. ඒ ආකාරයටම ඔවුන් නිවෙස්වල රැඳී සිටිය යුතුයි. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, ඒ වගේම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් කොළඹ නගරයට පැමිණෙන කොළඹ නගරයෙන් පිටත්ව යන පොදු ප්‍රවාහන සේවා, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවා මතක තබාගත යුතු කාරණයක් වන්නේ අගුළු දමන ලද නැත්නම් හුදේකලා කරන ලද පොලිස් වසම්වල කිසිම ආකාරයකට එම වාහන නවත්වන්න, මගින් ලබා ගැනීමට, මගින් බැස්සවීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මීට අමතරව මරදාන, ඒ වගේම වේල්ල වීදිය, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම් ආශ්‍රිතව අනිකුත් ආයතනත් පවත්වාගෙන යාමට නිරෝධායන රීතීන් යටතේ අවසර ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය වන බොහෝ ආයතනවල මූලස්ථාන පිහිටා තිබෙනවා. මේවා පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. සෞඛ්‍යයට අදාළ ආයතන, ඒ වගේම ජලය, විදුලිය, sannivedanayට අදාළ ආයතන, මාධ්‍යයට අදාළ ආයතන, එමෙන්ම බලශක්ති වරාය සම්බන්ධයෙන් අදාළ වන ආයතන මේ ආකාරයට පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. යම්කිසි අවස්ථාවකදී කොටුව දුම්රිය පොළට, කොටුව බස් නැවතුම් පොළට මේ ආයතන වලට අදාළ සේවක සේවිකාවන් පැමිණෙනවා නම් ඊ ආයතන මගින් යම් ප්‍රවාහන සේවාවක් මෙම ප්‍රධාන මගී පර්යන්තවල සිට තමන්ගේ ආයතනයට සපයා ගන්නට අදාළ ආයතන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම අධිකරණ ඒ සඳහා නිරෝධායන රීතීන් වලට යටත්ව පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. කරුණු මත අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා පමණක්. උදේකලා ආයතනයක මාධ්‍ය ආයතනයේ පිහිටලා තිබුණත් ඔහුගේ සේවය අවශ්‍ය වෙලා තියෙනවා නම් එතෙන්ට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම එතනින් පිට වෙලා ආපහු ගමන් කරන්නත් පුළුවන්. කාරණා කිහිපයක් පැහැදිලි වුණා. මේ සඳහන් කළ ප්‍රදේශවල ජීවත් වෙන අයට කොටුව බස් නැවතුම්පළ පෞද්ගලික සහ ළඟම බස් නැවතුම්පළ ක්‍රියාත්මක වුණාට ඊළඟට කොටුව දුම්රිය ස්ථානයේ දක්වා දුම්රිය පැමිණියාට ඔවුන්ට අවසරයක් නැහැ මේ ස්ථානවලට පැමිණීම සඳහා. හැබැයි අපි හිතමු කොළඹ කොටුවට එනවා යම් කෙනෙක් ගාල්ලට යන්නට. ඔහුට ඔයට ඒ අවස්ථාව අහිමි වෙන්නේ නැහැ. ඒ අවස්ථාව තිබෙනවා. හැබැයි මේ ප්‍රදේශවල සංචාරණය කරන්නට බෑ. ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල. ඒක තමයි ක්‍රමය. ඒක තමයි නීතිය බවට පත් වෙලා තියෙන්නේ. මේක ටිකක් යම් ව්‍යාකූල තත්ත්වයන්, යම් සංකීර්ණ තත්ත්වයන් තිබෙන්නට පුළුවන්. නමුත් අපි මේවා බොහොම හොඳින් වටහාගෙන යනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපිට නැවතත් අවධාරණය කරන්නට තිබෙන්නේ පොලිසියට, ඒ කියන්නේ ඒ අතුරු ආරක්ෂක අංශයට, රජයට, එහෙම නැත්නම් සෞඛ්‍ය අංශ වලට එක්කාසු වෙලා තීන්දුවක් අරගෙන මේ සම්පූර්ණ ප්‍රදේශය වසා දැමීම තමයි මම හිතන්නේ පහසුම කාරණාව. හැබැයි ඒ වෙත නොගොසින් මේ ආකාරයෙන් යම් ව්‍යාකූල තත්ත්වයක් පෙන්눔 කරාත් ආයතන පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපේන පරිදි ඒවත් කඩා නොවැටෙන්නට, ජන ජීවිතත් රැකෙන්නට, ඒ වගේම කොළඹ දැනට ඇති වී තිබෙන අවදානම් තත්ත්වය තුළ ජන ජීවිත අවදානමට පත්වීම වළක්වා ගන්නට, තවත් පිරිසට පැතිර යාම වළක්වා ගන්නට ගතු පියවරක් විදියට මේ සඳහා සහාය දැක්වීමත් මෙහි යම් පෙනෙන ගැටලු අඩුපාඩු තිබෙනවා නම් ඒවා පෙන්වා දීමත් තමයි තාමත්ම වැදගත් වෙන්නේ. ඒට අනුගතව කටයුතු කරමින් ඒ සමගම නියෝජ්‍ය පොලිස්පතිතුමාන් බොහොම පැහැදිලිව සඳහන් කළා මේ කලාපවල පිහිටා තිබෙන අත්‍යවශ්‍ය ගණයෙහිලා සැලකෙන සෞඛ්‍යාංශයට අදාළ වෙන, ආර්ථිකයට අදාළ වෙන, ඊළඟට ගත්තට පස්සේ අපවැනි මාධ්‍ය sannivedana කටයුතු කරන ආයතන, මේ ආදී ආයතනවලට සහ ඒ ආයතන ක්‍රියාත්මක කිරීමේදී ඒවට අවශ්‍ය ආදීන්ට සේවිකාවන් ආදීන්ට අවස්ථාව තිබෙන බවත් සඳහන්ව වරාය වැනි ආයතන පවත්වා කියන මේ ආදී පිළිබඳව එහිදී අදහස් ඉදිරිපත් වුණා. ඒ බව අවබෝධ කරගෙන කටයුතු කිරීමයි වැදගත් වන්නේ. ඊළඟට අපි ඒ අතරේම දකින ඊටාම සුවිශේෂී සහ බය දනවන කාරණාවක් තිබෙනවා. ඒ කියන්නේ බය දනවන්නේ මෙතනින් එහාට තවදුරටත් මේක දරුණු ලෙස ව්‍යාප්ත වේවිද කියන සැකය සහ බියයි ඇතිවන්නේ. බන්ධනාගාර පොකුර දරුණු වේ. මව්බිම වාර්තා කරන්නේම ඒ දරුණු භාවයේ එම නැත්නම් සැක සංකා ජනිත වන ආකාරයෙන්ම තමයි ප්‍රධාන සිරස්තලය. බන්ධනාගාර පොකුර දරුණු වෙයි. සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි. ආසාදිතයන් 400 පණී කියලා ඔවුන් වාර්තා කරනකොට අද දිවයිනත් ලංකාදීප පුවත්පතත් මේට තමයි මුල් අවධානය යොමු කරලා තිබෙන්නේ. බන්ධනාගාර පුකුර 437ට නගී කියලා දිවයින කියනකොට ලංකාදීපය කියනවා බන්ධනාගාර පුකුර 438ට නගී කියලා. රැඳවියෝ 426යි, නිලධාරීහු 12ක් එතන ඉන්නවා කියලාත් සඳහන් කරමින් තවදුරටත් ලංකාදීපයේ සවිස්තරව වාර්තා කරනවා. වැලිකඩින් 182ක්, බෝංගම්බරින් 126ක්, කොළඹ රිමාන්ඩ් 56ක්, බූස්සෙන් 47ක්, ඊළඟට මහර බන්ධනාගාර රෝහල වැසේ කුරුවිට හිරගෙදර වාසා දමයි කියලත් මේ ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ දකින්නට පුළුවන්.
ඊළඟට අපි දිවයිනෙත් ආකාරයෙන් මදකිනෝ 12ක්ම නිලධාරීන් ඒ අතර වැලිකඩ කාන්තා අංශයේ ප්‍රධාන ජේලවරියත් සිටින බවයි සඳහන් කරන්නේ. ආශ්‍රිතයන් වූ තවත් නිලධාරීහු 62ක් නිරෝධානයට. මේ නිලධාරීන් සියලු දෙනාගේ නිවාඩු අවලංගු කරමින් කටයුතු කරන්නට සිදු වුණේ. මේ පිළිබඳව බන්ධනාගාර අධිකාරී තුෂාර උපල්දිනිය මහතායි මාධ්‍යයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ ඔවුන් තවදුරටත් නිවාඩු එහෙම ලබාගෙන ගම්බිම් බලා පිටත්ව ගිහිල්ලා මේ තත්ත්වය ව්‍යාප්ත වීමක් සිදු වුණොතින් දැඩි ව්‍යසනයක් බවට පත්වන්නට පුළුවන්. ඒ නිසා තමයි තත්ත්වයේ යම් ආකාරයකින් හෝ පාලනය කරගන්නට එයව තවදුරටත් මේ ස්ථානවලම රඳවා ගැනීම සඳහා මේ පියවරත් ගනු ලැබුවේ. ඒ අනුව බන්ධනාගාරවල තත්ත්වය ඕකයි අපි දිවයිනේ දකිනවා. අනුසිරස්ථල කීපයක සඳහන් වෙලා තිනවා බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි. බූස්‍ය ආසාදිතයෝ 55ක් කන්දකාඩු වෙත, කුරුවිට ආසාදිත නියාමකවරියගේ අතුරුපැදියගේ වෛද්‍යවරියත් නිරෝධානයට මේ ආදී වශයෙන් මේ බන්ධනාගාර පද්ධතියට අදාළ වෙන කාරණා වගේම බස්නාහිර සංචරණ සීමා ඉවත් කිරීම මේ ආදී අපි කතා කර දේවල් ගැනත් ඒ වගේම 11,495ක් සුවය ලැබීම පිළිබඳවත් සමස්ත කොරෝනා ආසාදිත ගණන 17,287ක් දක්වා ඉහළ යාම පිළිබඳවත් පෙරේදා ආසාදිත 389න් 205ක්ම කොළඹ නගර සීමාවේ වීමත් ආදී කාරණා වෙත දිවයින අවධානය දෙනවා. මේ බොහොම පොඩියට අවධානය දීලා තිබෙන මේ සුවය ලැබූ සංඛ්‍යාව ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඒ පිළිබඳව සුවිශේෂ පුවත් වාර්තාවකුත් මම දැක්ක සටහන් වෙලා තිබෙනවා. ඒ වෙත අවධානය යොමු වෙන්නේ ඉස්සල්ලා දිවයිනෙත් අනිත් පුවත්පත්වල තිබෙන ඊළඟ අපි අවධානය දිය යුතු කාරණාව තවත් කොරෝනා මරණ 5ක්. 5 දෙනාම කොළඹ කොරෝනා මරණ 58ට නාගී. කොළඹ 13, කොළඹ 12 මේ ආදී ප්‍රදේශවල තමයි මේ 5 දෙනා වාර්තා වෙන්නේ. ඒ 5 දෙනා පිළිබඳවත් යම් යම් තොරතුරු මාධ්‍යට දවසේදී වාර්තා වනු ලැබුවා. දැන් අපි මේ සමාජ ජාල එහෙම වලට ගිහිල්ලා Facebook එකේම සැරිසරනකොට මේ පහේ පින්තූර පොකුරු තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ පහේ මරණ පොකුරු කිහිපයක්ම මේ පහුගිය දිනවල අපට දකින්නට ලැබුණා. ඒ නිසා අපි මේ පින්තූර පොකුරු දාගෙන ඉන්නේ මොන වගේ කාලයකද අපි ඒ ගැන අවධානය දෙනකොට අපිට තවදුරටත් අවධානයෙන් ගිලිහී යන දේවල් තියෙන්නට පුළුවන්. ඒ නිසා හැම විටම එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම කොරෝනා බිහිතිකාවෙන් ජීවිතේ ගෙවන්නට ගියොතින් අපි එහෙම් පිටිම මානසිකවත් පල්ලෙහාට ඇද වැටෙන්න පුළුවන්. එහෙමත් නොවන්නටත් වග බලා ගැනීම වැදගත්. හැබැයි අර පහේ පුකුරු වගේ ඒවා දානකොටත් කල්පනාකාරී වෙන්න ඕනේ. අප දැක්ක යම් ආකාරයකින් ඒ පිළිබඳවත් සටහන් පළ වෙලා තිබෙනවා. මේ ඔස්සේ ඔබේ ඡායාරූප මේ විවිධ අය අතට පත්වීමේ ඉඩ කඩක් තිබෙනවා කියන එක පිළිබඳව ඔය ගැන අවධානයෙන් ඉන්න. ඒ අතරේ මේ මිය යන සංඛ්‍යා පිළිබඳව ගත්තට පස්සේ අපට දැනට දෛනිකව වැඩිම ප්‍රමාණයක් මියගේ සංඛ්‍යාව විදිහට 5 තමයි වාර්තා වෙන්නේ. ඒ ආකාරයේ පහේ ගොඩවල් කිහිපයක් දින කිහිපයකම වාර්තා වුණා. අපි නැවත පත්තර වාර්තා වෙත යොමු වෙමු. එහිදී මුල් අවධානය යොමු වන්නේ අද අලුයම 5 සිට මේ වන විට ක්‍රියාත්මකව තිබෙන කොළඹ කොටුව පිටකොටුව ආදී ප්‍රදේශ කිහිපයකට බලපාන හුදකලා කිරීම පිළිබඳව. ඒකට අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙත් පැහැදිලි කිරීම දුටුවා. ඊළඟට මේ අපි අද දිවයින පුවත්පතේ දකිනවා ඒ අනුව ප්‍රවාහන කටයුතු සිදුවීම පිළිබඳව. අද කොටුවට දුම්රිය ගමන් වාර 80ක් ක්‍රියාත්මක වන බව අපට පුවත් වාර්තා තුළ දකින්නට ලැබෙනවා. මේ පිළිබඳව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී WDR පද්මලාල් මහතාගේ අදහස් දැක්වීමක් අප සතුව තිබෙනවා. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අඩංගු වුණු වාර්තාවක අප බලාපොරොත්තු වෙනවා එතුමා මේ පිළිබඳව පැහැදිලි කළ ආකාරය ඔබට නරඹන්නට දෙන්න. ඒ වගේම තමයි දුම්රිය ගැන වගේම බස් ගමනාගමනය කොහොමද සිදුවන්නේ, පෞද්ගලික ලංගම බස් ගමනාගමනය කොහොමද සිදුවන්නේ, මේ කාරණා දෙකම අපි විමසා බලමු. ඉස්සලා දුම්රිය ගමනාගමන අධිකාරීවරයාගේ අදහසට අපි ඇහුම්කන් දෙමු. අවසන් කිරීමෙන් පසු හෙට දිනේ සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන් වාර 80ක් පමණ සේවයට යොක් කර තිබෙනවා. ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රියන් 8ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රියන් 10ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රියන් 24ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 38ක් උදාහරණයට එක් කළා තියෙනවා. උදකලා කර තියෙන දුම්රිය ස්ථාන කිසිවක දුම්රියන් අතර කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රියක පැමිණෙන මගීන්ට උණුපිටි දුම්රිය ස්ථානයෙන් පස්සේ වනවාසල, කැලණිය, දෙමඩගොඩ, මරදානික දුම්රිය ස්ථාන වල නවත්තන්නේ නැහැ. නමුත් කොටුව දුම්රිය ස්ථානයෙන් මග බැහැලා තමන්ගේ ගමන් පහසුව එතනින් සලස ගන්න පුළුවන් පවතින ප්‍රවාහන මාධ්‍යයක් මගින්. ඔය ආකාරයට තමයි දුම්රිය ක්‍රියාත්මක වන්නේ. ඒකම බස් සේවාවන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමේ සභාපතිවරයා ඊයේ කොළඹ සිටම තොරතුරු කිව්වා මාධ්‍යයට. අපි සූදානම් දැන් ඒ අදහස් දැක්වීම වෙතත් යොමු වන්නට.
රාජ්‍ය පොලිස්පතිතුමා කිව්වේ මේ බස්ටියන් මාවත බස් නැවතුම්පොළ ඇඳින්නේ තියෙන නිදහස් කරනවා. එතකොට බස් රථ පිටකොටුවට ධාවනය කරන්න පුළුවන්. ඒ ධාවනය කරද්දී අර ලොක්ඩවුන් ප්‍රදේශවල බස් රථ නතර කිරීම, නංවා ගැනීම, බැස්සවීම දෙකම කරන්න එපා. දොරවල් වහගෙන ඒ සීමාවෙන් එන්න. ඇවිල්ලා පිටකොටුවට බැස්සුවාට පස්සේ පිටකොටුවෙන් ඉන්න මගී ජනතාව සේවා ස්ථාන කරා යාමට හැකි වෙන විදිහට තමයි බස් රථ ධාවනය කරන්න කිව්වේ. අපි ඒකට එකකතාවක් පළ කෙරුවා. ඔය එතුමන්ගේ අදහස් දැක්වීම මේ දෙකේම කියවුනේ දුම්රිය වේවා බස් රථ වේවා ලොක්ඩවුන් කරලා හුදකලා කරලා තියෙන ප්‍රදේශවල නැවැත්වීමක් සිදු කරන්නේ නැහැ. මගින් ගැනීම වන්නේත් නැහැ. මගින් බැස්සවීම සිදු වන්නේත් නැහැ. ඒ නවත්වන තැනේදී Tamanගේ ගමන් පහසුව ඒ ලොක්ඩවුන් කරපු ප්‍රදේශයකට නම් යන්නට තිබෙන්නේ Taman සේවය කරන ආයතනයේ මගින් සපයා ගැනීමට සිදුවන බව තමයි සඳහන් වුණේ. ඒ නිසා ආයතන වලට මේ වෙලාව වගකීමක් තිබෙනවා. Tamanගේ සේවක සේවිකාවන් කරදරයකින් තොරව සේවය කිරීම සඳහා ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම පිළිබඳව. මේ අතරේ අපි තවදුරටත් මොනවද තිබෙන සුවිශේෂ කාරණා කියලා අවධානය යොමු කරමු. ප්‍රධාන පුවත් වාර්තා මොනවද කියන එක පිළිබඳව අද පුවත්පත මතුකොට දක්වනවා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව 17,000 ඉක්මවයි. පෑලියගොඩ දිවුලපිටියේ කොවිඩ් පොකුර 13,788ක් දක්වා ඉහළට. සුවය ලැබූ පිරිස 11,495ක්. මරණ සංඛ්‍යාව 58ක්. ඊයේ වාර්තා වූ මරණ පහම කොළඹ කියන එක උන් වාර්තා කොට තිබෙනවා. ඊළඟට අපිට වෙනත් කාරණාවකුත් ප්‍රධාන පුවතක් විදියට අද මුල් පිටුවේම දකින්නට පුළුවන් ශ්‍රී ලංකන් සේවකයන් 560කට ස්වේච්ඡා විශ්‍රාම යෝජනාවක්. විශ්‍රාම ගැනීමට කැමති සේවකයන්ට වන්දි ගෙවීමට වැය වෙන මුදල රුපියල් මිලියන 1,458ක් විදියට සඳහන් වෙනවා. ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි කියලා දැක්වෙනවා. පහුගිය කාලයේ මුළුල්ලේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු පිළිබඳව කතා කරන්නට වෙන්නේ සුබදා ඒ තත්ත්වයන් නොවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට තිබූ තත්ත්වයක් පහුගිය කාලවකවානුව තුළ ඇදවැටුණු තත්ත්වයක් විමසා බැලීමේදී හරියට ගුවන් යානයක් බිමට කඩාපාත් වෙන්න ආසේ ශ්‍රී ලංකන් ගුවන් කඩා වැටීම බොහොම පැහැදිලිව සිදු වී තිබෙනවා. ඒට වගකීම යුතු කවුද? කුමන ආකාරයෙන්ද සිදු වෙලා තියෙන්නේ කියන එක විටින් විට පරීක්ෂණ සිදු වුණා. යම් යම් අයගේ නම් ගම් ප්‍රකාශයටපත් වුණා. වගකීම යුතු තනතුරු පිළිබඳව කියවුණා. කරලා තිබෙන දේවල් ගැන කියවුණා. හැබැයි එතනින් එහාට මොනවද ඒ අය පිළිබඳව ගත්තේ කියන එක සමහර කාරණා එතරම්ම පැහැදිලි නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලොකු කඩාවැටීමකට පහුගිය කාලේ ලක් වුණා. ඒ අතරේ අපි දිනමිනේ දකිනවා මෙන්න මෙහෙම සිරස්තලයකුත් යහපාලන ආණ්ඩු කාලේ සතොසට කෝටි 1,596ක දැවැන්ත පාඩුවක් සිදු වෙලා ඇති බව වාර්තා කරනවා. යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 කාලය තුල ලංකා සතොස රුපියල් කෝටි 1,596ක දැවැන්ත පාඩුවක් ලබා තිබේ. 2015 වසරේදී රුපියල් බිලියන 1.97ක පාඩුවක් ලබා ඇති සතොස 2016 වසරේදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 5.11 කියලායි සඳහන් කරන්නේ. මේ ආදී මේ පාඩු අලාභ ලැබීම් පිළිබඳව තොරතුරු වාර්තා වීමත් එක්ක මතක සතොසට අදාළ වෙන තවත් කාරණාවක් දැක්වෙනවා. මේ පුවතටම සම්බන්ධ කරන්න පුළුවන් අද පුවත්පතේ තිබෙන මෙන්න මේ මුල්පිටු වාර්තාවත් සතොස සැපයුම් කරුවන්ට රුපියල් මිලියන 7,700ක් ණයයි බොහෝ සැපයුම් කරුවෝ භාණ්ඩ සැපීමත් නවත්වති කියලා ඒ අනුව සඳහන් වෙනවා. භාණ්ඩ තවදුරටත් සපයන්න නම් ඔවුන්ට ලැබිය යුතු මුදල් ගෙවන්න ඕන කියන ස්ථාවරයේ හිඳමින් සතොස වෙත භාණ්ඩ සැපීම මේ අනුව සීමා වෙනවයි කියලායි සඳහන් කරන්නේ. සැපයුම් කරුවන්ට රුපියල් මිලියන 7,700ක් ණය ඇති බව එලෙස අද පුවත්පත වාර්තා කරනවා. එතකොට කාලය කෙසේ හෝ වේවා මොන කාලයේ සිදුවක් වුවත් මේවා පරිපාලනය සිද්ධ වෙලා තිබෙන්නේ මේ ආකාරයෙන් නම් වහම මේ පිළිබඳව සොයා බලා වගකීම් යුත්තන්ට නිසි දඬුවම් දීමත් ඒ වගේම මේ සතොස්ස වැනි ආයතන මෙවැනි වසංගත තත්ත්වයක සමූපාකාරී සතොස්ස වැනි ආයතන තාමත්ම වැදගත් වෙනවා. ඔවුන්ගේ කාර්යභාරය පහුගිය කාලේත් අපිට මතකයි ඉටු කළ සේවය. ඒ නිසා ඒවා හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වේවි. මේ අතරේ අපි අරුණ ප්‍රධාන සිරස්තලයේ විදියට දකින්නේ ප්‍රති අපනයන තහනම අංශේ රුපියල් කෝටි 35ක කරුංකා රටින් පන්නලා ආවේ ඉන්දුනීසියාවෙන් කන්ටේනර් 21ක බඩු කියලා සඳහන් වෙනවා. ඉන්දුනීසියාවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 35කට වැඩි කරුංකා තොගයක් වංචනිකව ඉන්දියාවට ප්‍රති අපනයනය කර ඇතැයි අනාවරණ වේ. බහලුම් 24ක් මගින් මේ කරුංකා තොගය ප්‍රති අපනයනය කර ඇති බව තමයි ඒවා පසුගිය අගෝස්තු සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී මේ දේ සිදු වෙලා තිබෙන බව තමයි අරුණ පුවත්පත අද වාර්තා කරන්නේ. ඒ අතරේ තියෙනවා ලයිසන් නැතිව රිය පැද වූ SSPගේ දුව නීති කඩාගෙන වාහන පොඩි කරයි. ඇයගේ අයියාත් මීට පෙර බොරැල්ල OIC යට කළා.
අයියනගෝ දෙන්නම හොඳ වැඩකාරයෝ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ දියණිය ධාවනය කළ අතිසුඛෝපභෝගී රියක් කොළඹ 7 කුරුදුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදී ඇත. ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ කියලා සඳහන් කරන්නේ. මේ SSP වරයෙක්ගේ දුවෙක් කලින් පුතා ගැනත් තියෙනවා. දුවලා පුතාලා වුණාම මීට වඩා වගකීම් සහගත වෙන්නයි ඕනේ. ඇතැම් වෙලාවට අපට පේනවා නීතිය රකින්න ඉන්න උදවියත් ඒ අයගේ පවුල්වල අයත් කටයුතු කරන ආකාරය නීතියට පටහැනි වන හැටිත් ඒ වගේම නීති කැඩෙන හැටිත් ඒ තුළ ඊළඟට ඒ අයට දඬුවම් හිමිවීමේදී අනිකුත් සාමාන්‍ය පුද්ගලයෙකු අතින් සිදුවන වරදකට වඩා දඬුවම් සිදුවීමේ ලබා දීමේ ක්‍රමවේදයේ ඇතිවන වෙනස් වීමුත් යම් යම් ආකාරවලින් නිරීක්ෂණය වෙනවා. ඉතින් මේ වාහන අලෙවිසලට සුඛෝපභෝගීරිය ඇතුල් වෙලා තියෙන ආකාරයේ ඡායාරූපේ දකින්නට පුළුවන්කම තිබෙනවා. වාසනාවකට කවුරුවත් මේ අහල පහල ගමන් කරපු කෙනෙක් එහෙම නැත්නම් වෙනත් වාහනයකට හානියක් වෙලා තිබුණා නම් ජීවිත හානියක් පවා සිදුවන්නට තිබුණා. රියදුරු බලපත්‍රයකුත් නැහැ. වැරදි ගත්තොත් කීපයක්ම තිබෙනවා. ඒ නිසා මේ පුවත්පතින් තොරතුරු අනාවරණ කළා වගේම මේ අය සම්බන්ධව අනිකුත් රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන නීතියම ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ විශ්වාස කරනවා. ඊළඟට අපි තවදුරටත් දකින සුවිශේෂ කාරණා කීපයක් වෙත එක් පුවත්පත්වල අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තුව. මේ සියල්ල මැද පහේ හාපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වුණා ඊයේ රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි. අද පුවත්පත වගේම පත්‍ර කීපයක්ම අද වාර්තා කරලා තියෙනවා දකින්නට ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ පොසිටිව් විදිහට බලන්න කියලා තමයි අපිට කියන්න තියෙන නෙගටිව් ප්‍රතිඵලයක් තිබුණත් පොසිටිව් කියන වචනේත් මේ දවස්වල ඇහෙනකොටත් ඒතරම් කනට ප්‍රිය නෑ, මිහිරි නෑ, අහන්න දකින්න දෙකටම ප්‍රිය නෑ. නමුත් හොඳ ප්‍රතිඵලයක් පොසිටිව් ආකාරයෙන් වාර්තා වෙනවා නම් මේ දරුවන්ගෙන් එය තමයි ඉතාමත්ම වැදගත්. මේ පාර ප්‍රතිඵලය ගත්තට පස්සේ ප්‍රතිඵල කොහොම වේද කියන එක අපිට හෙට දවසේදී බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අද බලලා හෙට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් ශිෂ්‍යත්වයේ ලියලා එළියට ආපු පුංචි පැටව බොහෝ දෙනෙක් කිව්වේ විභාගේ හරිය ලේසි කියලා. හැබැයි ලකුණු සීමාවත් ඉහළ ගිහිල්ලා තියෙනවා 169 දක්වා. 159 ගිය වතාවේ තිබුණේ 169 දක්වා ඉහළ දමා තිබෙනවා. ප්‍රතිඵලය ඒ අනුව තීරණය වෙලා ඇති අනුව කොතරම් ප්‍රමාණයකට ශිෂ්‍යාධාර හිමිකම ලැබෙනවාද, කෙතරම් දරුවෝ සංඛ්‍යාවකට වෙනත් පාසල් ලබා ගැනීමේ අවකාශය ලැබෙනවාද කියලා අපිට ඉදිරියේදී බලන්න පුළුවන්. වැඩිම දෙනෙකුට හොඳම ප්‍රතිඵල ලැබේවා කියලාත් අපි මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් එක්කාසු කරනවා. ඊළඟට අපි අවධානය දෙමු එක් පුවත්පත්වල මේ වන විට වාර්තා වන විවිධාකාරයේ පුවත් වාර්තා පිළිබඳව. මව්බිම පුවත්පතට ගමන් කිරීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අදහස් දැක්වීමක් අපට මුණ ගැසෙනවා. පෞද්ගලික අංශයෙන් ඉවත් වූ උපාධිධාරීන්ට රස්සා දෙකම නැහැ. මේ රජයේ උපාධිධාරීන්ව අතරමං කළා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. පහුගිය කාලේ ඔබට මතක ඇති උපාධිධාරීන් පිළිබඳව එයට රැකියාව ලබා දීමේ කාරණාවේදී මතු ගැටලුවක් තිබුණා. ETF එක ලැබෙන එහෙම නැත්නම් සේවකාර්ථ සාධක අරමුදල ලියාපදිංචි වෙලා ඉන්න ඒ කියන්නේ දැනට යම් ආයතනයක සේවයක් කරන අයට මේ රැකියාව ලැබෙන්නේ නැහැ කියලා කියවුණා. නමුත් ඊට පස්සේ කියවුණු කාරණාව බවට පත් වුණේ ඒ රැකියාවලින් ඉවත් වෙලා මේ සඳහා අවස්ථාව ලබා ගන්න පුළුවන් කියන එක. එතකොට මේ සජිත් ප්‍රේමදාස මහත්මයා මතු කරන්නේ යම් එතුමා කියන ආකාරයට මේ ආකාරයෙන් පිරිසක් කටයුතු කරලා තියෙනවා නම් ඒ කියන්නේ Taman කරමින් ඉන්න රැකියාව පැත්තක දාලා ඇවිල්ලා මේ රජයේ රස්සාව බලාපොරොත්තු වෙන කටයුතු කළා නම් මෙයාට මේ දෙකම දැන් නැති වෙලා තියෙනවා නම් ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා වහම රාජ්‍ය අවධානය යොමු යුතු කාරණාවක් ඉතාම වැදගත් මතු කිරීමක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්. මේ අතරේදී මේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළ වෙන එතුමාගේ අදහස් දැක්වීමකුත් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගුව තිබුණ නිසා අපි දැන් සූදානම් මේ වෙත අවධානය දෙන්නට. ෆයිසර් කියන කොම්පැනිය ඇතුළු තවත් ඖෂධ ආයතන රැසක් COVID-19 කොරෝනා මර්ධනය කිරීම උදෙසා එන්නත් නිර්මාණය කරලා තිබෙනවා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වර්තමාන රජයට මම කියන්න කැමතියි මේ වන විටත් යුරෝපා හවුල ඒ වගේම තවත් ලෝකේ රටවල් රාශියක් ඒ රටවල් වල ජනතාවට ඒ කොරෝනා ප්‍රතිකාරක සහ කොරෝනා මර්ධන එන්නත ඒ තම තමන්ගේ රටවල ජනතාවට ලබා දෙන්න. 90% සාර්ථකත්වයක් තිබෙනවයි කියන මේ බෙහෙත අපේ රටේ ජනතාවට ලබා දෙන්නට මොකද්ද අරගෙන තියෙන පියවර? අඩුම ගානේ ෆයිසර් කොම්පැනියත් එක්ක ගිවිසුමකට එළඹිලා තිබෙනවද? අපේ රටේ සියලුම පවුල්වල ඒ එන්නත ලබා දිය හැකි සියලුම පුද්ගලයින්ට
ඒ එන්නත් ලබා දෙන්නට ඒ ඇනවුම් ටික කරලා තිබෙනවද? හැබැයි මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා. ඒ උදෙසා රජයට හැකියාවක් නැත්නම් හොඳ ජාත්‍යන්තර සමදදා තිබෙන සමගි ජන බලවේගයේ අපි ලෑස්ති ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ අපේ රටට බෙහෙත් ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා ගන්නට. කොවිඩ් වසංගත තත්ත්වයට අදාළව එන්නත් ලබා දීම පිළිබඳව එතුමාගේ අදහස් එක්වීම තමයි අපි දුටුවේ. ඒ අතරේ අපි දිනමින පුවත්පතේ දකිනවා ඩයනාගේ සජප පක්ෂ සමාජිකත්වය අහෝසි කරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ අහෝසි කිරීම අනිවාර්යයෙන්ම කරනවා කියලා සඳහන් කළා වගේම එය ක්‍රියාත්මක වී ඇති බවක් තමයි දකින්නට ලැබෙන්නේ. මේ අතරේ තවත් සුවිශේෂ කාරණා කීපයක් තිබෙනවා. අයවැය පරාද වීම කීපයක් අපිට වාර්තා වුණා. මොකද්ද පොදු ජන පෙරමුණෙහිදී ගන්න ක්‍රියාමාර්ගය? ඒ වගේම ඉදිරියේදී ජනාධිපතිවරයා ජාතිය ඇමති මේ සූදානමක් තිබෙනවා. ඊළඟට වරාය පරිශ්‍රයේ ඇති වී තිබෙන තත්ත්වය කොහොමද මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ ආදී තවත් බොහෝ කරුණු කාරණා තිබෙනවා. විරාමයකින් පසු හමු වෙමු. විරාමයෙන් අනතුරුව මුල් අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ මේ පුවත් වාර්තා වෙත. සාමාන්‍යයෙන් හොඳ දේවල්, ඒ කියන්නේ සුබදායි සුබවාදී බවක් පේන දේවල් වෙත අවධානය යොමු වෙනවා හරි අඩුයි. ගැටලුවක් තියෙන, අරබුදයක් තියෙන, ප්‍රශ්නයක් බවට පත් වෙන ඒ වගේ දේවල් වෙත තමයි වැඩි අවධානය බොහෝ වෙලාවට යොමු වෙන්නේ. දිනමින වාර්තා කරනවා සුව වූ පිරිස 70%ට වැඩි. ඒ කොවිඩ් මර්ධනයේ සාර්ථකත්වය පෙන්වන කැඩපතක් වෛද්‍ය හරිත අලුත්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වැඩි වශයෙන් අපට පෙනෙන්නේ මේ කොවිඩ් වසංගතය පාලනයේදී දක්වන අඩලුහුඩු කම්පෙන්වා දෙමින් මෙය හොඳ අතකට ගෙනෙන්නට දරන උත්සාහය තමයි බොහෝ වෙලාවට අපට දක්නට ලැබෙන්නේ. හැබැයි ඒ අතරේදී ඔවුන්ම සඳහන් කරනවා සුව වූ පිරිස ප්‍රතිශතාත්මකව ගත්තොත් 70%ට වැඩි එය කොවිඩ් මර්ධනයේ සාර්ථකත්වය පෙන්වන කැඩපතක් කියලා. මේක තමයි රටක් විදියට අප ලෝකයේ හමුවේ ලබා තිබෙන ජයග්‍රහණයේ ප්‍රධානම කාරණාව අපට දකින්නට පුළුවන්කම තිබෙන ඒ පිළිබඳ උදම්මනන්ට හෝ සතුටු වන්නට නෙමෙයි අප මේ ප්‍රකාශ කරන්නේ. නමුත් අපි පාලනය කරගෙන තිබෙන ආකාරය කියන්නේ මේක කදිම නිදසුනක් බවට පත් වෙනවා. අපි දැක්ක යනුව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී එතුමත් සඳහන් කරනවා එක් රටවල් සැසඳීමේදී මේ වන විට ඇමරිකාව, ඉන්දියාව මේ ආදී දරුණු ලෙස මේ රෝගය ව්‍යාප්ත වන වසංගතය ව්‍යාප්ත වෙන රටවල් හා සැසඳීමේදී ඒ රටවල ජනගහනය හා ශ්‍රී ලංකාවේ ජනගහනය සසදා බැලීමේදී ආසාදිතයන් බවට පත් ඇති සංඛ්‍යාවත් ඒ වගේම මියගිය සංඛ්‍යාවත් සසදා බැලීමේදී ශ්‍රී ලංකාව ඒ අනුව ඉතාම හොඳ තත්ත්වයක තවමත් පවතිනවා. ඒ හොඳ තත්ත්වයක පවතීමෙන් කියන්නේ සතුටු වීලා මේක දැන් හොඳයි කියන කීමට වඩා අප යම් පාලනයක් කරගෙන තිබෙනවා. ඒ කියන්නේ අපිට පාලනය කරගත හැකි, අපිට මේන් ගොඩේ මේ හැකියාවක් තිබෙනවා, අපිට මේ ජයගත හැකි. ඒ සඳහා සෑම දෙනාගේම සහයෝගය ලැබෙනවා නම් අපිට මේ දිනිය හැකි කියන කාරණාව ඉදිරිපත් කිරීම සඳහා මේ අතරේ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එකත් ඊටම වැදගත් කාරණාවක් අනාවරණ කරනු ලැබුවා. ඔවුන් කියනවා තායිලන්තය වෙත අවධානය යොමු කළ තායිලන්තය ඊටම සුවිශේෂ ආකාරයෙන්, ඊටම විශිෂ්ට ආකාරයෙන් මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්නට සමත්කම් දක්වා ඇති බවක් චීනයට පස්සේ ආසාදිතයින් වාර්තා වුණු රට බවට පත් වුණේ තායිලන්තය. හැබැයි තායිලන්තයට හැකියාව ලැබුණා ආසාදිතව සංඛ්‍යාව 3000 ගණන් සීමාවට දක්වා පමණක් ඒ සීමා කරගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ ආකාරයෙන් ගත්තාම උන් ඉතාම හොඳ පාලනයකට ලක් කර ගැනීමට සමත් වුණා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. මේ ආකාරයෙන්ම තමයි ශ්‍රී ලංකාව දිහා පහුගිය කාලේ බැලුවේ. නමුත් අවසනාවකට යම් තැනකින් මත වුණා, ඒ ව්‍යාප්ත වුණා, ඒ මේ වෙන විට ලංකාව පුරා දැඩි වසංගත තත්ත්වයක් බවට පත් වෙලායි තිබෙන්නේ. එවැනි පසුබිමක අප විශ්වාස කරනවා මෙවැනි හොඳ පැත්තට තිබෙන පොසිටිව් ආකාරයේ පුවත් වාර්තාත් අපි ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. සාය වෙතත් අවධානය දීම ඉතාමත් වැදගත්. ඒ අනුව අපට පුළුවන් වෙලා තිබෙනවා 5000 සීමාව ආසන්නයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව පවත්වාගෙන යාමට. මේ තමයි මං හිතන්නේ අපට තිබෙන සෞඛ්‍ය පහසුකම් එක්ක අප ලබා තිබෙන අම්මාකාරික සාර්ථකත්වයක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අතරේ අපි දකිනවා එම පුවත්පතෙත් ඒ වගේම අනෙකුත් පුවත්පත්වලත් සඳහන් වෙනවා ජනාධිපති අනිද්දා ජාතිය අමතයි කියලා මේ පවතින වාතාවරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සඳහා අනිද්දා දවසේදී ජනාධිපතිවරයා ජාතිය ඇමති මේ සූදානමක් ඇති බව එලෙස පුවත්පත් වාර්තා කරනවා. මේ අතරතුරේදී අපි මව්බිම පුවත්පතේ මෙන්න මේ කාරණාවට අවධානය යොමු කරන්නට ඕනේ. කොරෝනා කොළඹ වරාය අඩපණ කරයි. වරායට එන දෙස් විදෙස් නැව් හැරී යන තත්ත්වයක් විරතිය සමිති එක පැත්තකින් මෙලෙස මතු කරද්දී
අතිරේක කාර්ය මණ්ඩල කැඳවීමට පියවර ගත්තා. වරාය සභාපතිවරයා සඳහන් කරනවා අතිරේක කාර්ය මණ්ඩල කැඳවීමට පියවර ගත්තා. මෙහෙයුම් වලට ප්‍රමාණවත් සේවකයන් නැහැ. ඒ නිසා තත්ත්වය අඩාල වෙලා තිබෙනවා. ප්‍රමාණවත් සේවක පිරිසක් සිටියා නම් තත්ත්වය එක දිගට පවත්වාගෙන යන්න තිබුණා කියන එකයි ඔහු කියන්නේ. නමුත් වරාය පරිශ්‍රය දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්වීමත් එක්ක නිවාඩු ඩබලගේ ඇතැම් සේවකයෝ එම සේවයට වාර්තා කරන ඉතාම මැලි ස්වරූපයක් ගන්නා බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. වරාය පරිශ්‍රය කිව්වහමත් ලංකාවේ නන්දෙසින් පැමිණ සේවය කරන පිරිසක් මේ වරාය තුල සිටිනවා. දාස් ගණනක සේවක පිරිසක් සිටින දෑවැන්තම ආයතනයක් ලංකාවේ ආර්ථික මර්මස්ථානයක්. ඉතින් මේ වරාය පරිශ්‍රය රැක ගැනීම සඳහා දැඩි බෙරබෑයම් පහුගිය කාලයේ දැරුවා. මේ වසංගතය ඇතුළු නොවීමට වග බලා ගැනීම සඳහා නමුත් අවාසනාවකට වරාය පරිශ්‍රය තුලින් දැන් වාර්තා වෙනවා ආසාදිතින් සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ අතරේ අපි එකෙක් පුවත්පත්වල මෙතෙක් අපි පුටා නොගත් වාර්තා වෙතයි මේ අවධානය යොමු කරන්නේ. කලර් ලයිට් ළඟ සිටින යාචකයන් අද සිට අත්අඩංගුවට මව්බිම පුවත්පත ගෙන එන තවත් වාර්තාවක් එලෙස අපිට මුණ ගැහෙනවා. මේ කලර් ලයිට් ළඟ සිටින යාචකයන් අද සිට අත්අඩංගුවට ගැනීම පිළිබඳව වඩාත් අවධානය යොමු ගන්නට සිදු වෙලා තිබෙන්නේ. මේ අය ඇසුරෙන් මේ වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙවි කියන සැකයක් මතුවලා තිබීම නිසා දිවෙන යම් යම් ප්‍රදේශවල කොළඹ නගරයට කිට්ටු බත්තරමුල්ල මාළඹේ ප්‍රදේශයෙන් ඒ වගේම අනුරාධපුරෙන් පහුගිය දිනක අපිට මතකයි යාචකයෝ මුණ ගැසුණ ආසාදිතයෝ බවට පත්වෙච්ච අය. ඒ වගේ ඒ අයගේ ආශ්‍රිතයෝ නිරෝධායනය සඳහා යොමු කරන්න කටයුතු කළා. ඒ අතරේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නීතිඥ චචිත් රෝහණ මහතා සඳහන් කරන කාරණාවක් මේක ඊට පෙර ඉඳලා අවධානයට යොමු වුණු කාරණාවක්. හැබැයි කාලයක අවධානයට යොමු වෙනවා. ඒ කාලේ අපිට දකින්නට නෑ මේ යාචකයෝ බොහෝ දෙනා සැරිසරනවා නගරවල. හැබැයි ඊට පස්සේ නැවත වතාවක් අපිට ඒ අය දකින්නට ලැබෙනවා. පොදු ප්‍රවාහන පද්ධතිය අය දකින්නට ලැබෙනවා. එයාට මොකද්ද ගෙන යන වැඩපිළිවෙල කියන එක පැහැදිලි නැති තත්ත්වයක් තිබුණේ. මොකද්ද කාරණාව? මේක ව්‍යාපාරයක්. ඒ අය වෘත්තිකයෝ මේක ජොබ් එකට කරන අය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒ කියන්නේ මුදලාලිලට උදේට ගෙනල්ලා බස්සන මුදලාලිලට හවසට ගාණක් ගෙනහිල්ලා දීලා ඒකේ කමිෂන් එක ගන්න පිරිසක්. එහෙම නැත්නම් වැටුප් ලබන යාචකයෝ තමයි ප්‍රොෆෙෂනල් විදියට එහෙම නැත්නම් වෘත්තීය විදියට මේ සේවයේ දෙන පිරිසක් තමයි ඉන්නේ කියලයි අජිත් රෝහණ මහතා සඳහන් කරේ. ඒක බොහොම සැබෑ කාරණාවක් බව පේනවා ඇතැම් යාචකයෝ පිළිබඳ සියුම් නිරීක්ෂණයක් කළොතින්. හැබැයි ඔය අතරේ සැබෑම අසරණ භාවයට පත් වුණු ඒ වගේම සිගමනට සැබෑ ලෙසම වැටුණු පිරිසක් සිටින බවත් අපි අමතක නොකළ යුතුයි. එතුමා ඒ සම්බන්ධීනොත් අදහස් දැක්වුවා. එවැනි අය හඳුනාගෙන එය පිළිබඳ සමාජ සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතනත් එක්ක සාකච්ඡා කළ ඇයට වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳවත් මේ තුල අවධානයට ලක් වෙනවා කියන එක. රාජසන්තකඩ වාහන පොලිසියට කියලා චමල් රාජපක්ෂ මහත්මයා අපට දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තාවක් ගෙන එනවා. කොරෝනා රෝගීන් කොන් කිරීම මෝඩ සමාජයක ලක්ෂණයක් කියලා අපිට කේඩි ලාල්කාන්ත මැතිතුමාගේ අදහස් දැක්වීමක් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ඊටාම සුවිශේෂයි. එතුමා කළ ප්‍රකාශය අපි ඊටාම වැදගත් ප්‍රකාශයක් සේ දකිනවා. කොරෝනා රෝගීන් තවමත් කොන් කරලා සලකන, තවමත් ඒ අයව අමුතු විදිහට දකින, ඒ අය පිළිබඳව අමුතු විදිහට හිතන සමාජික ජීවත් වන්නට වීමත් මම හිතන්නේ ඊටාම කනගාටුට කරුණක්. හැමෝම නෙවෙයි. ඇතැම් ප්‍රදේශවල මේ හුදකලා කරලා තිබෙන ඇතැම් ප්‍රදේශවල පවා අපට අසන්නට ලැබෙනවා. ඇතැම් නිවෙස් නිරෝධායනයට ලක් කරලා ඉන්නකොට අසල්වැසි නිවසක පිරිස නිරෝධායනයට ලක් කරලා ඉන්නකොට සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් ආරක්ෂකාංශයේ උපදෙස් පිළිපදමින් ගේට්ටුව ළඟට දොරකඩ ළඟට කැම ටික ගෙනහිල්ලා තියෙන අසල්වාසීන් ඉන්න රටක් මේක. හැබැයි ඒ අතරේ ඇතැම් පිරිස් ඉන්නවා කොන් කිරීමට ලක් කරන, අනවශ්‍ය ආකාරයට ඇතැම් වෙලාවට පහර ගසන, පෞද්ගලික අභිමතාර්ථ කෝන්තර පිරිමහ ගන්න කටයුතු කරන මේ ආදී තම කනගාටුදායක තත්ත්වයන් බව අප සිහිපත් කරන්නේ එහෙම නොකරන්න කියන කාරුණික ඉල්ලීමත් එක්ක. මොකද එහෙම වෙලා ඒ අය තවදුරටත් වසන් වෙන්නට ගත්තොතින් ඒ තම හොඳ තත්ත්වයක් වන්නේ නැහැ. කොවිඩ් සුව වූ අයට යලි ආසාදනය වීම දුර්ලභයි කියලා ආචාර්ය නීලිකා මලවිගේ උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තාවක් ගෙනනවා. මේකත් සමාජයේ තිබෙන එක් දුර්මතයක්. එහෙම නැත්නම් සැක සංකාවක් විදිහට අපිට සලකන්නට පුළුවන්. සුව වෙලා රෝහල්ගතව ඉඳලා සුව වෙලා නිවසට ඇවිල්ලා නිවසේ දින 14ක් ගත කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඇතැම් වෙලාවට එහෙම කටයුතු කරපු අය නැවත සමාජයට එනකොට ඒත් කොන් කිරීමක් කරන, ඒත් ඒ අය දිහා සමහර වෙලාවට බයෙන් සැකෙන් බලන පිරිසක් ඉන්නවා. ඉතාම අහඹු අවස්ථාවක් තමයි එවැනි අයට යලි ආසාදනය වීම. එම නැත්නම් ඒ අය තුලින් යලි ආසාදිතයෝ බවට අය පත්වීමේ අවස්ථාව ඊටම විරලයි කියලායි සඳහන් කරන්නේ. මොකද ඒ අයට එක පැත්තකින් අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ඒ අය දන්නවා මෙහි බැට කාලා තියෙන අය නිසා නැවත වතාවක් ආසාදිතයෝ නොවි ඉන්නට අය දැඩි ලෙස වගකීම් සහගතව
හැසිරෙනවා කියන එකත් අපි විශේෂයෙන් අවබෝධ කරගත යුතු තත්ත්වයක්. දොස්තර ජයරුවන් ආයෙත් ඉවතට කියලා මෙන්න පුවත් වාර්තාවක් අද මවබිම පුවත්පත වාර්තා කරනවා. එතුමා පහුගිය කාලේ සඳහන් කළ කාරණාවක් තමයි එතුමා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට අප විසින් හඳුන්වලා මේ මාධ්‍යයේදී එතුමාව හැඳින්වීමකට ලක් කළාට ලිඛිතව නිල වශයෙන් එතුමා පත්කිරීමක් කරලා නැහැ කියන එක ඔහු සඳහන් කරා. එවැනි පසුබිමක් තුළ තමයි එතුමා ඒ තනතුරුනුත් ඉවත් කරලා තියෙනවා කියලා දැනගන්නට ලැබෙන්නේ. කිසිවිටත් මේට හේතු කාරණා එතරම්ම පැහැදිලි නැහැ. ඒ අතරේ අපිට දකින්නට පුළුවන් මුල් ඒරියාවේ PCR යන්ත්‍රයේ යලි දෝෂයක්. PCR යන්ත්‍රයේ අද හෝ හෙට යථා තත්ත්වයට පත් වෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අස්සෙල් ගුණවර්ධන මහතා මේ පිළිබඳ මාධ්‍යයට සඳහනක් කළා ඊයේ දවසේදී. ඒ කියන්නේ අද හෝ හෙට මේ යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් වේවි, පත් කිරීමට පියවර ගන්නවා කියලායි සඳහන් කළේ. කෙසේ වෙතත් මේ නිසා යම් අඩුපාඩුවක් PCR පරීක්ෂණ පැවැත්වීමේ යම් අඩුපාඩුවක් පෙන්눔 කරන බව සඳහන් වෙනවා. ඒ වගේම වෛද්‍ය නිලධාරීගේ සංගමයත් මේ වෙත අවධානය යොමු කරලා තිබුණා. ඒ නිසා නිසි ධාරිතාවට තාම පැමිණීමට හැකියාව ලැබිලා නැහැ. මීට වඩා PCR පරීක්ෂණ කෙරෙන්න ඕනේ, ප්‍රතිඵල ඉක්මනින් ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔවුන් තවදුරටත් අවධානයට ලක් කරන කාරණාවක් තමයි දැන් මේ හඳුනා ගන්නා ප්‍රදේශවල සැක සහිත ප්‍රදේශවල කෙරෙන PCR පරීක්ෂණ වගේම අහඹු ලෙස තෝරාගත් නියැදි වලිනුත් PCR පරීක්ෂණ කිරීම ඉතාමත්ම වැදගත් කියන එක ඒ සඳහා අපේ සෞඛ්‍ය අංශ අවධානය යොමු කරලා තිබෙනවා. අඩුයි කියලයි ඔවුන් නම් සඳහන් කරන්නේ. අපි එලෙස මවබිම පුවත්පතේ බොහෝ කාරණා උපුටා ගනිද්දී ලංකාදීපයට අවධානය දෙනවා. මෙතෙක් උපුටා නොගත් කාරණා වෙත යොමු වීම සඳහා බොහෝ කරුණු ගැන අපි අවධානය දීපුවක් කියවපුවා තමයි දකින්නට ලැබෙන්නේ. බැටකලෝ කැම්පස් තැනීමට හිස්බුල්ලා අක්කර 35ක් ගෙන ඇත්තේ හොරට කියලා මෙන්න අද ලංකාදීපය පුවත් වාර්තාවක් ගෙනෙනවා. දැඩි ආందోලනයකට තුරු දුන්නු ආයතනයක් බවට පත් වුණා මේ බැටකලෝ කැම්පස් එක. ශාරියා විශ්වවිද්‍යාලයක් ලෙස තමයි ඒ අර්ථකථනය කරන්නේ. කෙසේ වෙතත් එවක නැගෙනහිර ආණ්ඩුකාරවරයා විදිහට හිටපු හිස්බුල්ලා මහත්තයා මේ කටයුතු කරලා තියෙන අයථා විදිහට කියලා තමයි දැන් ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ලංකාදීපේ එහෙම පුවතක් බැටකලෝ කැම්පස් එක ගැන වාර්තා කරනකොට අද පුවත්පත වාර්තා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් වෙනත් පාර්ශව විසින් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නගන චෝදනාවක් සහ අවධානය යොමු කිරීමක් අද පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා. ඊළඟට අපි ලංකාදීප පුවත්පතේ මොනවද තිබෙන තව සුවිශේෂ කාරණා කියලා අවධානය දෙමු. අගමැති මහින්ද හෙට අයවැය ගෙනී කියලා සඳහන් වෙනවා. ඊළඟට බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ගැනත් ලංකාදීපේ සඳහන් වෙදී කළුතර මහාධිකරණයේ විනිසුරු ඇතුළු 50ක් නිරෝධායනයට ලක් කිරීම පිළිබඳවත් තොරතුරු වාර්තා වෙන්නේ ලංකාදීප පුවත්පතේ. අපිට තව එක් විරාමයක් ලබා ගන්නට තිබෙනවා. වගේම තවත් මුල් අවධානය දැන් යොමු කරමු දිනමින පුවත් වාර්තාවක් වෙත. එහි සඳහන් වෙනවා අයවැය පැරද වූ මන්ත්‍රීන්ට එරෙහිව පියවර ගන්නවා. පොහොට්ටුවේ මහලේකම් කියලායි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ අයවැය පැරදවීම පිළිබඳව ඇතැම් පළාත් පාලන ආයතනවල අම්පාර ඊළඟට ජායල මේ ආදී පළාත් පාලන ආයතන කිහිපයක අයවැය පරාජයට පත් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවලත් මෙලෙස අයවැය පරාජයට පත්වීම වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඉදිද්දිත් මෙහෙම සිදුවීම පිළිබඳව සොයා බැලීම වැදගත් කියන එක තමයි අවධානයට ලක් වෙලා තියෙන්නේ. ඒ තරම් රජයටත් හොඳ කාරණාවක් නෙමෙයි. ඒ වගේම විපක්ෂයට හොඳ ආයුධයක් මෙවලමක් බවට පත් වෙනවා මේ රජය සමග ගැටෙන්නට. ඒ නිසා වහාම මේ පිළිබඳව කටයුතු කරන ඇතැම් වෙලාවට ඒ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සමග තිබෙන අමනාපකම්, සභාපතිවරුන්ගේ ක්‍රියාකලාපකම් එක තිබෙන ගැටීම් මේට හේතු වී ඇති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. එහෙම නැතුව මේ රජය අපහසුතාවයට පත් කරන චේතනාවෙන් ඔවුන් කටයුතු නොකළ බවත් ඇතැම් පළාත් පාලන ආයතනවල මේ මන්ත්‍රීවරුන්ගෙන් විමසීමේදී කියන කාරණාවමුත් අවසාන වශයෙන් සිදුවන්නේ සභාපතිවරයා කෙසේ වෙතත් අපහසුතාවයට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම නැත්නම් රජයමයි. ඒ නිසා ඒ අය පිළිබඳව කටයුතු කරනවා කියලායි සඳහන් වෙන්නේ. මහවැලිය ලබා දුන් ඉඩම්වලට අමතරව අක්කර 9ක් ශරියා විශ්වවිද්‍යාලයට අරන් අපි අර කලින් ඉදිරිපත් කළ කාරණාවට අදාළ තවත් වාර්තාවක් ජනපති කොමිසම හමුවේ අනාවරණ වෙයි කියලා සඳහන් වෙද්දී ජෝ බයිඩන්ගේ ජය තහවුරුයි. ජෝ බයිඩන්ගේ ජය ඔහුට හිමි වුණා කියන එක පහුගිය දිනවල සඳහන් වුණාට තහවුරු වෙන්න තවත් ඡන්ද ප්‍රතිඵල කීපයක අඩුවක් තිබුණා. ඒ අනුව ඇමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා තේරීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඡන්ද විද්‍යාල 538න් 306ක් ජය ලැබූ ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජය තහවුරු වී ඇති බවයි සඳහන් කරන්නේ. බලයේ හිටපු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි කරගත හැකි වෙලා තිබෙන්නේ ආසන 232ක්
පමණයි. ඊළඟට අපි අවධානය දෙමු අද පුවත්පතේ මෙතෙක් උපුටානුගත් වාර්තා කිහිපයක් වෙත. මාස 10ක සුරාබදු වැටලීම් වලින් පුද්ගලයන් 32789ක් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අද වනාන්තර විනාශ කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් කරලා බැලු බැලමටම වැරදීමකින් සටහන් වූවක්ද කියලා හිතනවා. වනාන්තර විනාශ කිරීම වළක්වා ගැනීමටනේ සාමාන්‍යයෙන් චක්‍රලේඛ නිකුත් විය යුත්තේ. අපි බලමු මේ කාරණාව මොකක්ද කියලා බොහොම පැහැදිලිව අද පුවත්පත වාර්තා කරනවා. මෙහෙම වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා නිකුත් කර තිබූ 0.5/2001 චක්‍රලේඛය හා 0.2/2006 චක්‍රලේඛය අවලංගු කරමින් වනාන්තර විනාශ කිරීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය චෝදනාවක් කරමින් නගන එම නැත්නම් මැසිවිල්ලක් එම නැත්නම් ඔවුන්ගේ පෙන්වාදීමක් විදියට මෙය සලකන්නට පුළුවන් අවධානය යොමු කරවීමක් විදියටත් සලකන්නට පුළුවන් නිසා වහාම අවධානය යොමු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. උණවටන හෝටලයක නිරෝධානය වූ නේපාල ජාතික මුහුදු ආරක්ෂකයන් 30 දෙනෙකුට කොවිඩ් කියලා අද පුවත්පත වාර්තාවක් ගෙනෙද්දී සෞඛ්‍ය නිර්දේශ නොසලකන බස් රථවලට එරෙහිව මේ සතියේ සිට නීතිය ක්‍රියාත්මකයි. මුලින් අවවාද කළා, මුලින් උපදෙස් දුන්නා, ඉන්පස්සේ අවවාද කළා, දැන් දඬුවම්. ඒක තමයි මේ කියන්නේ. ඊළඟට දිවයින පුවත්පත කරන වාර්තාකරණයන් අතරේ මෙතෙක් උපුටා නොගත් වාර්තා කීපයකට අවධානය දෙන්නට සිටුවා. ඒ අතරිනුත් ඊටාම විශේෂයි මෙන්න මේ කාරණාව අපි බස් ගැන කතා කරපු නිසා නියම මුදලට වැඩියෙන් ගාස්තු අය කළ මධ්‍යම පළාතේ බස් 5ක ලයිසන් අත්හිටුවයි කියලා සඳහන් කරනවා. තත්ත්වය කෙසේ වෙතත් ගණන් මිනුම් නිශ්චිතව අය කරන්න ඕනේ, නියමිත පරිදි අය කරන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. ඒ වගේම අද සිට පැය 16ක් පාසල් සිසු සඳහා රූපවාහිනියෙන් අධ්‍යාපන වැඩසටහන් විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදයට යොමු වන්නට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශය ඒ අනුව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. ඒ අතරේ තුන්වැනි පාසල් වාරය පිළිබඳව තවමත් නිශ්චිත නෑ කියන එක, දිනවකවානු නිශ්චිත නෑ කියන එකත් අපිට සඳහන් කරන්නට වෙනවා. ඒ අතර තියෙනවා දියවන්න ඔය අනුතුරින් මිය ගිය මසුන් ඇල්ලූ පුද්ගලයාටත් කොරෝනා කියලා. මේ පුද්ගලයාගේ මරණය පිළිබඳව දැඩි ආందోලනයකට ලක් වුණා. ඒ වගේම තමයි සැකයටත් බඳුන් වුණා. ඔහුගේ පවුලේ අය මේ දේහය මේ පුද්ගලයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු කරන ආකාරය පිළිබඳව දැඩි ලෙස චෝදනා එල්ල කරා. ඔහු කොරෝනා රෝගියෙකු ලෙස නම් කිරීම පිළිබඳව චෝදනා එල්ල කළා. මග අවහිර කරමින් විරෝධතා දැක්වුවා පවුලේ අය වගේම හිතවතුන් එක්කාසු වෙලා. ඔවුන් ලොකු චෝදනාවක් එල්ල කළා මේක සැකසහිතයි කියන එක පිළිබඳව. ඒ අතරේදී තමයි දිවයින වාර්තා කරන්නේ දියවන්නාවේ අනතුරින් මිය ගිය මසුන් ඇල්ලූ පුද්ගලයාටත් කොරෝනා ඔහු ඇතුල් වෙලා තිබෙන්නේ අධි ආරක්ෂිත කලාපයකට කියන එකත් සඳහන් කරන්නට ඕනේ. කොළඹ හුදකලා කළ ප්‍රදේශවල ජනතාව සඳහා අද සිට වෛද්‍ය කඳවුරු කොළඹ පුරපතිනියත් මේ පිළිබඳව අවධානය යොමු කොට තිබුණා. ඒ වගේම වසංගත රෝග විද්‍යා අංශය මේ ආදී සෑම පාර්ශ්වයකම අවධානය යොමු වෙලා තිබුණා. මොකද කොළඹ නගරය ආශ්‍රිත වාසාදිතයෝ වැඩි, මෙයාම් වැඩි, මහනගර සභා සීමාව ඇතුළත. ඒ වගේම තමයි නිදන්ගත රෝග වලින් පෙළෙන අය වැඩි, විශේෂයෙන් දියවැඩියා වැනි රෝග වලින් පෙළෙන අය වැඩි. ඒ නිසා වහාම මේ අයට අවශ්‍ය ප්‍රතිකාර බෙහෙත් ලබා දීම සඳහා වැඩපිළිවෙලත් මේ අතරතුර ක්‍රියාත්මක කිරීමේදී ඉතාම වැදගත් බව හඳුනාගෙන තමයි මේ කටයුතු සිදුවන්නේ. මාර කලින් කියූ කාරණා වරුණ පත්‍රයේ තියෙන තුන්වැනි පාසල් වාරය තවමත් ස්ථිර නැහැ කියලා සඳහන් කරනවා. සමූපේ බඩු නැති නිසා පිටින් අරන් දුන්නා. මහරගම ප්‍රාදේශීයකම් අරුණ පුවත ගැන කියයි. අර අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා තොරතුරක් ගියානේ මේ බඩුමලු ලබා දීමේදී. ඒ පිළිබඳව මේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමු වුණා. ප්‍රදීප් අසරත් මහතාගේ අවධානය වුණා. විමර්ශන කරනවා කිව්වා. දැන් ප්‍රාදේශීය ලේකම් සඳහන් කරනවා. ලේකම්තුමිය කියනවා සමූප බඩු නැති නිසා පිටින් අරන් දෙන්න නිසා ගිය නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ කියලා. අක්කර 5ක් පවන ගොවීන්ට 50%ක බීජ නොමිලේ කියලා පුවතකුත් අරුණ පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. පිටරට දොස්තර උපාධිය ගැන වෛද්‍ය සභාවේ තීරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ නිවතට කියලා පුවතකුත් අද දකින්නට පුළුවන්. කනකර උකස ගැන මහ බැංකුව කරුණු කියයි කියලා සඳහන් වෙනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ කතාවට ලක් වුණා. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාන් කබ්‍රාල් මැතිතුමනොත් මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරා. හැබැයි ඒක විපක්ෂය බහර ගන්නා ස්වරූපයක් නම් දකින්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මේ අරුණ පුවත් වාර්තාවෙත් සඳහන් කරන්නේ මහ බැංකුව කරන පැහැදිලි කිරීමට අනුව එහෙම ගත්තොත් එහෙම කනකර උකස් තියලම නැහැ. එවැනි තත්ත්වයක් තියෙන. ණය කාඩ්පත් අරගෙනම නැහැ. මෙවැනි තත්ත්වයක් තියෙන නිසා මේක ව්‍යාකූල තත්ත්වයක් තියෙන කෙනකයි ඔවුන් අවධාරණය කරන්නේ. මහවිරු ශ්‍රමදානයට ගිය මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිස නිරෝධානයට යවන්න ආරක්ෂකංශීලයි කියලා වාර්තාවේදී අවසාන වශයෙන් අපි උපුට ගන්නවා කොවිඩ් ව්‍යාප්තියේ අඩුවක්. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කොවිඩ් ව්‍යාප්ත වීමේ අඩුවක් පෙන්눔 කරන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන බවයි සඳහන් කරන්නේ. මේක මේ
අප රඳවාගෙන තිබෙන අවධානය ගිලිහී යන්නට අවශ්‍ය වන කාරණාවක් නොවේ. ඒක මුලින්ම කියන්නට ඕනේ. කෙසේ වෙතත් සාර්ථකත්වයක් ලැබනවා නම් එයත් කියන්නට ඕනේ. මේ සාර්ථකත්වය සහතික කරගන්නට ඔබෙත් මගෙත් සහාය මේ රජයට එහෙම නැත්නම් ආරක්ෂක අංශවලට විශේෂයෙන් සෞඛ්‍ය අංශවලට ලැබෙන්නට ඕනේ. අපි පාස්ද ෆේල්ද සියල්ල තීරණය වෙන්නේ අපේ වැඩ උඩයි. ඒ වගේම අපේ ඉරණම තීරණය වෙන්නේ ඒ මතයි කියන එක ඔබ හමුවේ විශේෂයෙන් අවධාරණය කරමින් අද සමුගන්නවා. යලිත් හෙට හමුවන බලාපොරොත්තු වෙන තෙක් ඔබට සුබදායි මෙන්ම සුබදායි දවසක් පතමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.